नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से आचिक्कतु भन्ते भगवा दुःखं देसेति भन्ते भगवा सुगतन्ते सदा पूजनीय वंदनीय महानायक महान सेवा प्रमुख पूजनीय महासंघरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक विमोचनी मैं विमोच हमारे नाम जन्मे से उदाहरण व्यक्ति लोकला बुद्धजानन महान से अपिचरे अनुकंपाविन देशना कल सत्तरवें विदक रोने का इनसे हमारे नाम मदद करना तमाम जीवित नए कारण मूलतवन नटनोटी इतामत भोवनावी में देशनाव सोने का टकेला पिमतुनी अतीते की लोकला बुद्धजानन महान सेला ओन तरम में लोक धातु पहाड़ों अभी एक हाल में बहुत से मनुष्य प्रतिनिधि एक एकम बुद्ध शासने पद आंतरे नशो भक्ल निशा ये बुद्धजानन महान देशना धर्म में तेरम गंड सावत नोम निशा ताम अभियान के विपदने नरने नरने विपदने ज्ञान में सफर गमन करने तोला इतनी मात्रा वाले बिहारी अब तक पुरवान मोहत मैं बुद्ध शासने तेरम गंड मैं उत्साह प्रभाव निवार करता चक्र हुआ इतनी मात्रा वाले दी मैं के मुद्दों के पेनलजेंट उत्साह वाले ने गुड़ा वाटिना से उत्सव करते हैं इतनी स्वभाव में कारणता कितन ज्ञापन हुई जबरु स्वभाव के उत्तर बुद्ध देशना अत्यतम प्रज्ञा गोचर दर्शनया प्रज्ञा उत्तर हस्वेन दर्शनया समार विटक अपि जीवत्तेन वटपितावलत्ताम सामान्य तरह जबरु चिंतने के कटुत कलने अपि जीवत्ते सामान्य के विज्ञानी आद्य जीवन इतनी बुद्ध देशना वे यथार्थ विज्ञाने आद्यते मत गोचर नोनु प्रज्ञावनमति नोनसिन दक्युत दर्शन इतनी अपि सामान्य एनेदा जीविते බලන මට්ටමට අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තේරෙන්නේ නැත්තේ අපේ මනස ගැඹුර නැති බලන නැතිකම නිසා මිසක එහෙම යථාර්ථයක් නැති හින්දා නෙවෙයි. ඉතින් මෙතනදී මම මතක් කරන්නේ මේ පින්වතුන්ට මේ ධර්මය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. සසර ස්වභාවය සසර විඳ දුක් ගැන මම නොයෙක් පිටක පින්වතුන්ට මතක් කරලා තියෙන්නේ. ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ මනුස්සයෙක් වෙලා සත්‍යර්මයේ තියෙන වටපිටාව උපන් එක අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන සිත් ඇතුළ හැමදෙනාම මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා.
පින්තුනි මම අද දවසේදී මේ මුතුන්ට පැහැදිලි කරලා දෙන්න ආදාන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ දෙවෙනි කාණ්ඩයේ තියෙනවා අචීල කස්සප කියලා සූත්‍රය. මෙන්න මේ සූත්‍රයෙන් ගොඩාක් වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාද ධර්මයේ ආහාර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකාරය. ඉතින් මේ වගේ ධර්මයන් අවබෝධ නොවන නිසා අවබෝධ නොකළ නිසා මේ සතරෙන්නේ අපි කොහොමද වීර්යවන්ත වෙමු උත්සාහවත් වෙමු ගැඹුරුම මේ ධර්මයේ තේරුම් ගන්න කියන කාරණාව මතක් කරගන්න. විමුක්ති බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන කාලෙදී එක්තරා දවසක් උදෑසන පාරසිවුරු දරාගෙන රජගහනුවරට පිටපාතේ වැඩියා. පිටපාතේ වරිණ වෙලාවේදී අචීල කස්සප කියන පරිත්‍රාජකතුමා ගැන අනේතීර්ථක ශ්‍රාවකෙක් වෙච්ච අචීල කස්සප දැක්ක භාගතුන් වහන්සේ එනවා. වරිණ එතකොට ළඟට ගිහිල්ලා වන්දනා කළා. පැත්තක ඉඳගෙන අහනවා ශ්‍රමණ බෞද්ධයන් වහන්සේ ඊටවකාශ දෙනවා නම් පොඩි ප්‍රශ්නයක් අහන්නද කියලා. ඒ වෙලාවේදී කියනවා කශ්‍යප අචීල කශ්‍යප නම් කෙටි කරලා කශ්‍යප මේක කාලේ නෙමෙයි. මේක ප්‍රශ්න අහන්න කාලේ නෙමෙයි. මම පිළිගිරිස අතුල්ගමට පිවිසිය ගමන් ඉන්නේ. දෙවනියට අහනවා චූටි ප්‍රශ්නයක් තියෙනවා අහන්න මට ඊටවකාශ ලබා දෙනවාද? එතකොට තුන්වෙනි වරක් කියනවා මේක දෙවන වරක් කියනවා මේක කාලෙන්නේ තුන්වෙනි වරක් කියනවා. ඊට පස්සේ කශ්‍යප අචීල කශ්‍යප කියනවා මම සම්බෝධ ගෞතමෝ විහිස කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩාක් ප්‍රශ්න අහන්නත් නෙමෙයි මම හදන්නේ පොඩි ප්‍රශ්නයක්. ඒක චුටි කරුණ ගහගන්න. ඒතකොට විද්‍යාඥයන් කියන හොඳයි කශ්‍යප උපයාවක් කැමති කෙනෙක් අහන්න. ඊට පස්සේ කියන අහනවා සයන්තතන් දුක්ඛ සමනව ගෞතමයන්ගේ ගෞතම වහන්සේ මේ ලෝකේ යම්ත දුක කියලා යමක් තියෙන ඒ දුක තමම උපදවා ගන්න එකක්ද? දුක කියන එක කෙනා තමන් විසින්ම නිර්මාණය කරගත්ත උපදවාගත්ත දෙයක් දුක කියන එක. ඊට පස්සේ මානේව භගවවච භාගතුන් වහන්සේ දේශනා කරනවා කශ්‍යප එහෙම කියන්න එපා. එහෙම අහන්න එපා. පරතන් දුක්ඛ එන මේ දුක කියන එක අනුන් විසින් කළ දුන්න එකක් අපිට විඳින්න වෙලා තියෙනවා. දුක කියන එක අනුන් කළ එකක්. මානේවං අවච භාගතුන් වහන්සේ අහනවා කශ්‍යප එහෙම අහන්නත් එපා. එහෙම කියන්න සුදුසු නැහැ. එහෙනම් සයන්කතං ච පරකතං ච තමනුත් අනුමුත් කියලා දෙන්නම එකතු වෙලා මේ දුක කියන එක නිර්මාණය කළ දුන්න එකක්ද? එහෙම අහන්න සුදුසු නැහැ. එහෙනම් නබරකතං නසයන්කතං නබරකතං එහෙනම් තමන්ගේ අනුන්ගේ සහයෝගයක් නැතුව ඉබේම හටගත්ත අදිච්ච සම්පන්න ඉබේම හටගත්ත ධර්මතාවයන්ට මේ දුක කියලා කියන්නේ. මානෙක මෙහෙම කියන්නත් එපා. ඒක ප්‍රශ්න ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ එහෙනම් නැති දුක කියලා එකක් නැද්ද එහෙනම්? නැති දුක කශ්‍යප දුක කියලා එකක් නැතුව නෙමෙයි දුක කියලා එකක් තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? එහෙනම් ඔබ වහන්සේ ඒ දුක දන්නේ නැද්ද? නෑ මම දුක දන්නේ නැතුව නෙමෙයි මම දුක හොඳට දන්නවා.
ඊට පස්සේ භාගතුන් වහන්සේ මම දුක තමන් විසින් කරන ලද්දට කියලා අහනකොට එහෙම අහන්න එපා කිව්වා. දුක අනුන් විසින් කරන ලද්දට කියලා අහනකොට එහෙම අහන්නත් එපා කිව්වා. දුක සමාසන අනුගේ දෙන්නම එකතු වෙලා හදාගත්ත එකට කියලා අහනකොට එහෙම තහන්න එපා කියලා කිව්වා. එකත් වැරදි කියලාම අහන එකක්. එහෙනම් දුක තමන් සහ අනුගේ දෙන්නගෙම උපකාරයක් නැතුව ඉබේම හටගත්ත ධර්මතාවයක් කියලා අහනකොට එහෙම තහන්න එපා කිව්වා. දුකක් නැද්ද කියලා අහනකොට දුකක් නැත්නම් දුකක් තියෙනවා කියලා මතක් කළා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද කියලා අහනකොට මම දුක නොදන්නවන්නේ දන්නවා කියලා මතක් කළා. ආචිත්තතු පන්තේ භගවා දුක්ඛං භාගතුන් වහන්සේ මට දුක කියලා දෙන්න තේපා. දේශේතු පන්තේ භගවා සුඛං දුක්ඛං භාගතුන් වහන්සේ මට දුක දේශනා කරන්න තේපා කියලා මෙයා ප්‍රශ්න ටික අහුවා. යාගේ ප්‍රශ්න ටික ඔක්කොම භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒත් මෙයාට ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. මොකක්ද මේ දුක? තමන් කළත් නෑ, අනුන් කළත් නෑ, තමන් සාහන කියන දෙන්නම ඇති කරගත්ත එකකුත් නෙවෙයි. එතකොට දෙන්නකම සහයෝගයක් නැතුව ඉබේම හටගත්ත එකකුත් නෙවෙයි. දුකක් නැතුවනේ දුකකුත් තියෙනවා. ඒක භාගතුන් වහන්සේ දන්නවා. මොකද්ද මේ කියලා ප්‍රශ්නාර්ථයකට වඩා. ඒ වෙලාවට භාගතුන් වහන්සේගෙන් ආයාචනාවක් කරනවා, ඉල්ලීමක් කරනවා. ආචිත්තතු වන්තේ භගවා දුක්ඛ භාගතුන් වහන්සේ මට දුක කියලා දෙන්නේවා. දේශේතු වන්තේ භගවා දුක්ඛ භාගතුන් වහන්සේ මට දුක දේශනා කරන්නසේවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ කරෝති සෝ වේදේති. යම් කෙනෙක් මුලදී හෙතම කරයි හෙතම විදී කියන අදහසක් තිබුණොත් සයන්කතං දුක්ඛං කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සෝ කරෝති සෝ වේදේති. ඔහුම කර්ම කරනවා, ඔහුම කරන කර්ම ඔහුම විඳිනවා කියන දෘෂ්ටි තියෙන කෙනාට තමයි කියන්න වෙන්නේ සයන්කතං දුක්ඛං. තමම දුක උපදවා ගත්තා කියලා. අපි උදාහරණයක් ගත්තොත් අපි අදහස් කියනවා අපි දැන් කර්ම කරනවා, ඒ කර්ම අපිටම විඳින්න දෙනවා. පෙර ජීවිතේ අපි කර්ම කළා, ඒ කර්ම තමයි දැන් අපිටම විඳින්න දෙන්නේ කියනකොට ඒ සෝ කරෝති සෝ පරිසංවේ හෙතෙමේම කර්ම කරනවා, හෙතෙමේම විඳින්න දෙනවා කියන මුලින්ම තියෙන දෘෂ්ටියටයි සයන්කත තමම උපදවාගත්තා කියලා කියන්නේ. තමම උපදවාගත්තා කියලා කිව්වොත් ඒක සාස්වත දෘෂ්ටියටපත් වෙනවා. ඒක සාස්වත දිට්ඨි හතරයි. සාස්වත දෘෂ්ටිය ඇසුරු කළා වෙනවා. එයාම කර්ම කළා, කර්ම කරපු කෙනාම විඳිනවා. එතකොට පෙර ජීවිතේ කර්ම කළ මේ ජීවිතේ විඳින පෙර ජීවිතේ මේ ජීවිතේට ආපු කෙනෙක් වෙනවා. කියන තැනකින් අපිට දෘෂ්ටියක් ඇති වෙනවා. සයන්කත කියලා කියන්නේ තමන්ම කළා. තමන්ම කළා කියන එක තුල තියෙන්නේ හිතේම කර්ම කරනවා, හිතේ කෙනාම කර්ම කරනවා, කෙනාටම විදිහට වෙනවා. ඒකට තමයි සයන්කත කියලා කියන්නේ. තමන්ම දුක ඇති කරගත්ත වෙනවා කියන අදහසට ආවොත් එතන තියෙනවා මොන දෘෂ්ටියද? සාස්වත දෘෂ්ටිය ඇසුරු වෙනවා කියලා මතක් කළා. අඤ්ඤං කරෝති අඤ්ඤං පටිසංවේදේති. යම් කෙනෙක් අනිකේ කර්ම කරනවා, අනිකේ විදිනවා. අපි මේ ජීවිතේ කර්ම කරනවා, නමුත් අපි යන්නේ වෙන තැනකින් වෙන කෙනෙක් ඊට පස්සේ මේ කර්මයට විපාක විඳිනවා කියලා කිව්වොත්. අනිකේ කර්ම කරනවා, තව කෙනෙක් කර්ම විඳිනවා කියන දෘෂ්ටිය තිබුණොත් පරගතන් දුක්ඛං දුක අනුකලා කියන දෘෂ්ටියටයි. දුක අපිට විඳින්න වෙන දුක තව කෙනෙක් කරපු එකක් කියන එක
අදහසක අපි හිතුවොත් ඒකේ තියෙනවා මොකද්ද? අඤ්ඤං කතං අඤ්ඤං පටිසංවේදී. වෙන කෙනෙක් කළා වෙන කෙනෙක් විපාක වේදිනවා කියන්නේ. ඒ චේතේ උහුවන්තේ අනුපගම්ම මච්චින තථාගතෝ අපි සම්බුද්ධා මච්චින තථාගතෝ ධම්මදේශේති. මේ අන්ත දෙකට නොපැමිණ ස්වයං කතං තමාම කළා කියන්නේ නැතුව පරකතං අනිත් අය කළා කියන්නේ නැතුව මේ අන්ත දෙකට නොපැමිණ නොඇති මධ්‍යම ප්‍රතිපදාවන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා මතක් කළාම එතකොට මොකද්ද කොහොමද අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක මරණ දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. මෙන්න මේ විදිහට දුක තමා විසින් කළා කියන්නේ නැතුව දුක අනුන් විසින් කළා කියන්නේ නැතුව මෙන්න මේ දුක ඇතිවෙන හැටි පිළිබඳ පටිච්චසමුපාද දර්ශනයක් පෙන්වනවා. ආරම්භ දෙකට නොපෙනෙන කියලා මෙන්න මේ පටිච්චසමුපාද සිද්ධාන්තයේ මතක් කළා. ධර්මතාවයේ පෙන්වන දුක ඇතිවෙන ඇති කියන්නේ. එතකොට මේ ටික අහලා ඉවරුනහම ඒ අචේල කස්සපයන් වහන්සේ බොහෝම පැහැදිලිවටපත් වෙලා තථාගතයන් වහන්සේට මතක් කරනවා මම භාගතුන් වහන්සේ ධර්මයේ අතිකාන්තයි මනමයි මම ධර්මය බුදුරජාණන් වහන්සේ ධර්මය සංගය සරණ යනවා භාගතුන් වහන්සේ මට භාගතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ලැබේවා උපසම්පදාව ලැබේවා කියලා. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනය පැහැර අන්‍ය තීර්ථක කෙනෙක් පැවිදි වෙන්න ආවොත් මේ ශාසනයට එකපාරට බාර කරන්න. ඉතින් මාස 4ක් වික්ෂුන් වහන්සේලා ඇසුරේ ඉඳලා වික්ෂුන් වහන්සේලාගේ හිත සතුටු වුණා. එයාගේ හැසිරීම රටාව බලලා හැසිරීම දැකලා වික්ෂුන් වහන්සේලාගේ සිත සතුටු වුණොත් කැමති වුණොත් මහාන කරනවා. නමුත් මෙතනදී අචේල තථාගතයන් වහන්සේ සත්‍යයන්ගේ විමතතාවේ වෙනස්කම් දන්නවා දකිනවා ඒ හින්දා මහාන කරන්න කියලා මතක් කළා. ඒකවල අචේල කස්සප කියන ස්වාමීන් ඉතින් අන්නේ තීර්ථක කෙනෙක් පැවිදි ඉල්ලනවා නම් ඇවිල්ලා මාස 4ක් පිරිවෙස් පුරලා වික්ෂු සංඝයා ඇතුලේ ඉඳලා සතුට සිත්ති වික්ෂු මහන්සලා මාස 4කට පස්සේ වහන කරනවා නම් ස්වාමීන් වහන්සේ මම අවුරුදු 4ක් ඉන්නා. අවුරුදු 4ක් වික්ෂු මහන්සිය කෙරෙහි මම ඉන්නා. අවුරුදු 4කින් පස්සේ සතුට සිත්ති වික්ෂු මහන්සලා මාව පැවිදි කරලා කියලා. නමුත් මේ සත්‍ය සාධාරණ තියෙන සත්‍යය අවබෝධ කරගන්න හේතු සම්පත් ඇති කෙනෙක් කියන කාරණාව දැකපු නිසා බුදුරජාණන් වහන්සේ අචේල කස්සපයන්ව පැවිදි කරනවා. පැවිදිලා උපසම්පදා වෙනවා. පැවිදිලා උපසම්පදා වෙච්ච අචේල කස්සප වහන්සේ නොයේ පිළිසෙන් අයින් වෙලා හුදකලා වාසයට ගිහිල්ලා කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිත අප්‍රමාදීව නිවන් කෙරෙහිම සිත්තුව කටයුතු කළා. නොබෝ කලකින් යම් අර්ථයක් සඳහා කුල පුත්‍ර සද්ධාවෙන් ගිහිගෙන ඉක්ම ශාසනය පැවිදි වෙන ඒ උතුම් අරිහත්ත්වයේ තෙමේ විශිෂ්ට ඥානෙන් නොබෝ කලකින්ම උපදවා ගත්තා කියලා වෙනවා. අචේල කස්සප තෙරුන් වහන්සේට රහතන් වහන්සේලාටදී එක්තරා නමක් වුණා කියලා. මේ සූත්‍රයේදී අපිට බොහෝ වටිනා කරුණු ටිකක් තියෙනවා. ඇත්තටම අපි හැම කෙනෙකුටම අවශ්‍ය ප්‍රශ්නේ. හැමදාම සසරදී අපි මේ ටිකේ මේ චතුරාර්ය සත්‍ය මේ දුක අනවබෝධය නිසා සසරට අද දවසේදී
දුක අවබෝධය නිසාම දුක අවබෝධ කරගන්න කියලා නිවන් මාර්ගට ආවම ඒ තුලත් අපි ඒ දැත්තට මේකට හරියට මොහොතට ගැටුණු කොටයක් එහා වෙලකට ගන්නවා මෙහා වෙලකට ගන්නවා වගේ අපි ධර්මයේ අරාධන වලට යනවා මේ අදහස් වලට යනවා අරකට යනවා මේකට යනවා තාම කාටවත් නිවන් දකින්න මඟ වෙන්නේ නැහැ හැමදාම මඟ හොයන්න ඕලා මේ මොන හරියක් කිව්වම තවකවල නෑ ඒක වැරදි අනිත් කාර්යෝ මේකට දුන්නා නෑ ඒකට වඩා බොහෝම වටිනා හොඳ ක්‍රමයක් තියෙනවා කිසි ක්‍රමයක් තියෙනවා අවශ්‍ය ඔන්න ඒකට දුන්නා නෑ එතෙන්ට වඩා බොහෝම පහසු මාර්ගඵල ලබන්න පුළුවන් තැනක් ක්‍රමයක් තියෙනවා ඒකට දුන්නා අපිට ස්ථීර අදහසක් නිශ්චිත අදහසක් නැතිකම තියෙන්නේ අපේ නුවණ අපි අනිත් අයට බාර දීලා මාව සෝම කළ දෙන්න මාට ධ්‍යානයක් ලබා දෙන්න මාව රහත් කළ දෙන්න කියලා අපි හරියට අපේ නුවණ අනුන්වන්තට බාර දීලා වගේ තියෙනවා කවුරු හරි කෙනෙක් අපිට නිවන වෙනනකම් අපි බලාගෙන ඉන්නවා කවුරු හරි කෙනෙක් කොතනින්ද කොයි කෙනාද හොඳට නිවන දෙන්නන්නේ කියලා නමුත් අපි කවුරුම දන්නේ නැතුව ඇති අපි නොවන මෙහෙවලම දැක්විය යුතු ධර්මයක් මේක නිවන කියලා කියන්නේ කාටවත් නිවන කියන්නේ එක විමුක්තිය කියන එක පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි උපකාරයක් කළ හැකි ඒක කෙනා බුද්ධිමත් වුණොත් මේක කොච්චර හරිද නැද්ද කියලා Tamanට තේරුම් ගන්න හැකියි මොකද ධර්මය කියන්නේ Taman තුල සැබෑවටම සිද්ධ වෙන ඇත්තක් වෙන්නන්න ඕන මිසක ඇදහිීමකින් Tamanවත් මොලා කරගෙන Tamanව රවටගෙන මම සෝවාන් වෙලා ඇති එන මේක ධ්‍යාන වෙන්න ඇති කියලා සංකල්පයකින් වැටෙන දෙයක් නෙවෙයි හැම කෙනෙකුටම මොනක් තියෙන කෙනෙකුට Tamanටම බලා ගන්න පුළුවන් ධර්මතාවයක් කල්යනා මිත්‍රයන්ගේ සත්‍යර්ම ශ්‍රවණයෙන් පෙන්වන්නේ එක මතක් කරන්නේ ඒ කියන්නේ ලෝකෙ කිසිම දවසක කිසිම කෙනෙකුට හිතන්නවත් බැරි හිතුවේ නැති පැතිකඩක් කියනවා. කුටින්ම කියනවා නම් මෙච්චර කාලයක් ලෝකෙ තුල අපි දරපු අදහසට 100%ක්ම පටහැන වෙනස් වෙච්ච දර්ශනයක් වෙනවා. එතකොට නිකන් යටි කුරු කල්ල තිබුණේ උඩු කුරු කෙරුවා වගේ. ඒ දේශනාව අවසානයේ කියන්නේ අනිත් පැත්තම සම්පූර්ණයි. යටි කුරු කල්ල තිබුණේ උඩු කුරු කෙරුවා වගේ. වහල තිබුණේ නිරාවරණය කෙරුවා වගේ. මේ දේශනාව කියන තැනකට යනවා ආපහු. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි හිතාගෙන ඉන්න, අපි දරාගෙන ඉන්න අදහස් වලට සම්පූර්ණ වෙනස් වෙච්ච පටහැනි සිද්ධියක් තමයි යන්තිමට ධර්මයෙන් අපිට පේනවා. හැබැයි ඒකද නෑ බෑ කියන්නේ අපිට මොන තරම් ඇත්තද කියලා පේනවා. අන්න ඒ වගේ දර්ශනයක් කියන්නේ ඒ ටිකයි මේකෙන් හෙලි කරන්නේ ඒකයි අපි පැහැදිලි කරගන්නට ඕනේ. අපි පොඩ්ඩක් මේ පෙළදාම නොයික්මවම එකින් එකට අපි දැනෙමු. දැන් දුක තමන්ම කළා කියන අදහස ගන්නත් එපා කිව්වා. අනුන් කළා කියන අදහස ගන්නත් එපා කිව්වා. දුක තමන් කළා කියන අදහසටපත් වෙනවා. කොහොමද? එයාම අපිම කර්ම කරනවා අපිම කර්ම විඳින්න වෙනවා කියන අදහසක් තිබුණොත් එතකොට දුක තමන් කළා කියන සාර්ථක දෘෂ්ටියට ඒ අදහසින් යාපත් වෙලා කියලා මතක් කළා. නැත්තම් අපි කර්ම කරනවා වෙන තැනකට ගිහිල්ලා මෙතන විඳින්න අපි වෙන තැනකට ගිහිල්ලා ඉඳින්න. ඒක වෙන කායකින් වෙන රූපකින් අපිට විඳින්න දෙන්නේ කිව්වහම අඤ්ඤං කරෝති අඤ්ඤං පටිසංවේදී දුක අනුමිතින් කලයක් වෙනවා. කියන මේ අර්ථ දෙක නොකරන මාත්‍යේ ප්‍රතිපදාවෙන් දැක්කේ කියලා කියනවා නම් අපි මේ ටිකද පොඩ්ඩක් බලමු. පෞද්ගලික අදහස් සම්මිශ්‍රණ නොකොට මේකෙන් මුතු තමන් මෙච්චර කාලයක් ඉගෙනගෙන දැනගෙන හිටපු දේවල් වලට තියන්නේ ගැට ගන්න නැතුව මේ දෙලත් එක්ක එකින් එකට මම එක්කම ආවම අපිට බොහෝම වටිනා දර්ශනයක් හමු වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද?
ඒ අර්ථ දෙකට නොපෙනෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා. මධ්‍යම ප්‍රතිපදාව. දැන් අචල කතාවේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හතර මතක තියාගන්න. මොකක්ද ප්‍රශ්නේ? දුක. කවුද කලේ? දුක කියන එක කොහොමද උනේ? කියන ප්‍රශ්නේ. එතකොට කවුද කලේ? තමන්ද අනුන්ද කියලා පුද්ගල භාවයෙන් අහනකොට ඒක වළක්වල බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනා කළා. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ අහලා දුක කියන ප්‍රශ්නේ ඇතිවෙච්ච හැටි පිළිබඳ අවබෝධය එන්නට ඕනේ. අර ප්‍රශ්නෙට පිළිතුරක් ධර්මයෙන් ලැබෙන්නට ඕනේ. මොකද දුක පිළිබඳව අහපු ප්‍රශ්නෙට පටිච්චසමුප්පාද දේශනා කළේ නේ. හරි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව ප්‍රත්‍ය වුණ කාරණයට. කාරණේ ප්‍රත්‍ය වුණ විඥානයට කියලා. ඒ කියන්නේ පෙර ජීවිතයේදී දුක ඇතිවෙච්ච හැටි දුක ඇතිවෙච්ච හැටි දුක නැති වෙන හැටි නැති කරගන්න මඟ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අපිට හම්බුනේ නැහැ. හම්බු නැති හින්දා දුක ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි අපිට හම්බුනේ සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා කියන තැනක. අවිද්‍යාවෙන් සත්‍ය පුද්ගල ආත්මීය දෙයක් හම්බුනහම ඒ තියෙන දේවල් වලට අපි ලෝභ දේශ මොහ අකුසල ඇති කරගන්නවා. අලෝභ දේශ මොහ කුසල ඇති කරගන්නවා. අවිද්‍යාව ප්‍රත්‍ය කුසල අකුසල කර්ම හදා ගන්නවා. දැන් අපි නම් අවිද්‍යාව ප්‍රත්‍යලා පෙර ජීවිතේ පුණ්‍යාවි සංකාර හදාගත්තා. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදාගත්ත කර්මයේ හේතු වුණා විඥානය. යමක් හිතන්ට යමක් දැනගන්න පුළුවන් හැකියාව සිත රූපයකට දැක ගන්න. මොකටද කියන රූපයකට විඥානය දැක ගන්න හේතු වුණා කර්මය. කර්මයේ හේතු වුණ පෙර ජීවිත චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඒ කර්මය නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණියට පස්සේ විඥානයේ නැත සිත කියන එක නාම රූප දෙක හැදුවා. ඒ කියන්නේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව කය හැදෙන්න ගත්තා. විඥානය නිසා නාම රූප වල. ඒ කියන්නේ පෙර ජීවිතයක කර්ම සිතේ තිබුණු ගති ටිකමයි ප්‍රතිසන්දි සිතට උප්පත්ති වශයෙන් පැමිණෙන විඥානය තුල තියෙන. ඒ සිතේ තියෙන චෛතසික නැත්තම් නාම ධර්ම කියන ටිකට අනුව තමයි රූපය හැදෙන්නේ. ඒ කියන්නේ මේ හදන රූපය ස්ත්‍රියක් විදිහට හදන්නේ. පුරුෂයෙක් විදිහට හදන්නේ. ඇස් ඇතුවත හදන්නේ. ඇස් නැතුවත හදන්නේ. කන් නැතුවත හදන්නේ. කියන ටික තියෙන්නේ සිතේ තියෙන කර්මජ ගති ටිකට. මොන දෙමව්පියෝද කැමති තමන්ගේ දරුවා ඇස් නැතුව හදන්න? අම්මා තාත්තා දරුවා හදනවා නම් ඇස් නැතුව දරුවෝ උපදිනවද නැද්ද? උපදිනවා. ඉතින් දෙමව්පියෝ දරුවව හැදුවේ නම් කොයි දෙමව්පියෝද අන්ධ ළමයි උපදින්න කැමති? අතපය නැති ළමයි උපදිනවද නැද්ද? උපදිනවා. දෙමව්පියෝ නම් ළමයිව හැදුවේ කොයි දෙමව්පියෝද කැමති වෙන්නේ අතපය නැති ළමයි බිහි වෙනවට? එහෙනම් මේකෙන් කියනවා කවුරුවත් එහෙම හැදුවා නෙමෙයි. ඒ සිතේ තියෙන කර්මජ ගති ටිකට අනුව රූපය හැදෙනකොට ඒ කර්මය තුල තියෙනවා නම් ඇස් නැතුව කන් නැතුව කර්ම විශ්යාචින්තයයි. ඒකයි විඥානපච්චය නාම රූපං කියන්නේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූප හැදෙන්නේ. එතකොට ඒ නාම රූප දෙක හදන එකට සිත වැය වෙනවා. මෙතනදී ගොඩාක් ඕනේ මේ කෙටියෙන් තේරුම් ගන්න මේ කය හැදෙන්න කය සවිඥානික වෙන්න විඥානයගේ පැමිණීම වුණා. ඒ සිතේ තියෙන සිතුවිලි චෛතසික කියන ධාති ටික මතයි මේ රූපේ ස්ත්‍රිය විදිහට පුරුෂයෙක් විදිහට ඇස්කම් නැතුව නැත්තම් කළුවට සුදුවට උසට මිටිවට මේ විදිහට හැදෙන්නේ. ඒ නාම රූප දෙක වර්ධනේ නාම රූප දෙක හේතුයි ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හදා. ඇහැ මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි. ඇහැ කියන ඇහැ කන දිව නාසය ශරීරය කියන එක මේ නාම රූප කියන ධර්මතාවය නිසා හටගත්ත දෙයක්.
ඒකද කර්මයටයි ඇති. ඒකයි ඇහැ කියන්නේ කර්මයටයි ඇති. නායන් වික්කවේ කායෝ තුම්හකං පුරාණ නිද වික්කවේ කම්ම. මහන්නේ මේ කය නුඹලගේ නෙවෙයි පුරාණ කර්මයෙන් හටගත් කියලා මතක් කරගන්න. එතකොට ඒ නාම රූප දෙක හේතු වුණා ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන ආයතන ටික හදා. මේ දැන් මගේ ඇහැ කන දිව නාසය ශරීරය ගැන අනුන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය ගැන කියලා අදහස් ගන්න එපා. ධර්මතා එකින් එකට ප්‍රත්‍ය වෙච්ච හැටි අවිද්‍යාව කියන සත්‍ය පුද්ගල නොවන අවිද්‍යාව නැමැති ඇත්ත ඇති නොදන්නාකම නැමැති ක්ලේශ ධර්මයක් මුල් වුණා කර්ම රැස් කරන්න. කෙනෙක් කර්ම කරන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවය තමයි කර්ම කළේ. කරන්ද ලෝභ දේශ මොහ කර්ම ඇති කරගන්න හේතු උනේ. කර්මය නැමැති ධර්මතාවය තමයි ප්‍රතිසන්දි සිත කියන ධර්මතාවය ඇතුලේ. හොඳට බලන්න පටන් ගත්තේ අවිද්‍යාව නැමැති ධර්මතාවයකින් මිසක පුද්ගලයේ ආගමනය පුද්ගලයේ විගමනයක් එහෙම නෙමෙයි. ඒ විඥානය නිසායි ඒ සිත නිසායි නාම සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ කය සකස් වුනේ. ඒ නාම රූප දෙක නිසායි ආයතන ටික හැදුනේ. මේ ආයතන ටික නිසා පස්ස බාහිර රූප ඇහැට බාහිර රූප කනට ශබ්ද රූප නාසයට ගන්ධ රූප කියන බාහිර වස්තු ගැටීම නිසා ඊට අනුගත සිද්ධිපද ස්පර්ශය ඇති වෙනවා. ආයතන ටික කියනකොට ස්පර්ශය කියන ධර්මතාවය පිළිනවා කියන සිද්ධියක් වෙනවා ඉන්නේ. එතකොට ස්පර්ශ විචාරණ විදිනවා. දැන් හොඳට බලන්න තමන්ගේ නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇකන දිවනාසි ශරීරයක් තිබුණේ. ඒ වගේම ඒ සත්පුද්ගල නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැට සත්පුද්ගල නොවන ඇහැට හම් වෙන මොකද්ද? වර්ණ රූපයක්. කනට ඇහෙන්නේ ශබ්ද රූපයක්. වර්ණ රූපේ ෆොටෝ එකක්. ෆොටෝ එකක් කියන්නේ සත්‍යක හෝ පුද්ගලික හෝ ආත්මයක්ද? නෑ. එහෙනම් ශබ්දයක් කියලා කියන්නේ සත්‍යක හෝ පුද්ගලික හෝ ජීවිතයක්ද? නෑ. ගන්ධය කියන එක ආත්මයක් හෝ ආත්මීය බව ගන්ධයක් තුළ තියෙනවද? නෑ. රසය කියන එක චිත්ත හෝ අරමුණ හෝ රස ගන්න සත්‍ය පුද්ගලාත්ම බව රසයක් තුළ තියෙනවද? එතකොට කායයට ගැටෙන ස්පර්ශ කරන පොට කැල්ලක් ගැටුණු ගලක් මුලක් හැපුණු ඒ විදිහමයි කායයට හැදෙන හැම සිද්ධාන්තයක් තුළම සත්‍ය පුද්ගල ආත්ම නොවන පොට්ටබ රැකියක්. එතකොට ඔබට ස්පර්ශ උනේ සත්‍ය පුද්ගල නොවන ඔන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ ධම්ම කියන මෙන්න මේ වගේ ගෝචර ධර්මතා හයක් විතරයි. ආධ්‍යාත්මික ඇහැ දිවනාසය ශරීරය කියන ටික ඇතුලේ අර අවිද්‍යාව මුල්කාරණව කරගෙන නාම රූප කියන ධර්මතාවය දක්වලා ඒ නාම රූප ධර්මතාවය ඒ ආයතන ටිකට ස්පර්ශ වුනේ සත්‍ය පුද්ගලවන අනාත්ම වස්තු ටික. ඒකතු වස්තුවකුයි ඔබට විඳින්න මුලදී හම්බ වුනේ වේදනාව. මේ වේදනාව කියන තැන දක්ව ගත්තාම කියන්නේ ඔබට යමක් පෙනිලා විඳින්න පුළුවන් බව. හඳුන ශබ්ද අහලා විඳින්න පුළුවන් බව. ගඳ සුවඳ දැනගෙන විඳින්න පුළුවන් බව. රස විඳින්න පුළුවන්කම. ස්පර්ශය විඳින්න පුළුවන්කම. යමක් හිතලා විඳින්න පුළුවන්කම කියන ධර්මතා ටික නිර්මාණය වෙනවා. වේදනා පච්ච තණ්හා මේ වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාව ඇති වෙන ආරමුණු වල කැමැත්ත කියන ගතිය ඒක සතුට වෙන ගතිය ඇති වෙන නිරායාසය. එතකොට මේ විදින ආරමුණ කෙරෙහි තණ්හා කියන ගති ටික තමන් කෙරෙහි තමන්ගේ සිත තුළ මනෝ විඥාන මට්ටමේ ප්‍රතිල ධර්මතාවය. ඒ තණ්හාව නිසා උපාදාන අපි මේක ඒ අතර තියෙන එක එක වස්තු ඇත්තටම
තණ්හාව කියන්නේ මොකක්ද උපාදානය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම ඉවමක හොයන කෙනා එකින් එක පරිශ්‍රණය කරලා අහලා ඉගෙන ගන්නට වෙනවා. ඉගෙන ගත්තොත් තමයි තමන්ට උත්තරම කෙලෙස් තුන්ගේ විදිහට පුළුවන්. නම් අපි මේ පරිශ්‍රණය කරන්නේ වේදනාව නිසා තණ්හාව නිසා උපාදානය නිසා භවය නිසා ජාති නිසා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා කියනවා. ඔන්න ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා කියනකට දුක. දැන් කස්සප අචල කස්සප ආපුපක්නේ දුක වෙනවා. දුකට හේතු ටික වෙනවා පෙර අවිද්‍යාව කාරණයෙන් පටන් ගත්ත විඥානාපෝ සලයන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික එකතු කළා මෙන්න මේ දුක නිර්මාණය කරගත්තා මෙහෙම දුක ඇතිවෙනවා කියන දර්ශනයක් වෙනවා. මෙතෙන්දී අපි ගොඩාක් කල හිතාගෙන ඉන්න සිද්ධාන්ත ගැරදිය කියන්නේ මේ වේදනාව ආරම්භය තණ්හා උපාදාන කියන කර්ම රැස් කරාම භවය ආදාන ජාත්‍යනා මරණ මතුවේ කියන එක නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මේ දුක නිර්මාණය වෙච්ච හැටි. මේ තියෙන දුක අවබෝධ කරගන්න විදියකුත් නැතුව තියෙන දුකෙන් නිදහස් වෙන මගක් වෙන්න නැතුව මරණයන් පස්සේ දුකකට කතා කරනවා නම් ඒක විහිළුවක්. ඒ හින්දා මෙතනදී මේ දැන් දුක ඔබට තියෙනවා නම් මේ වගේ ජරා මරණ දුක ඔය දුක් තියෙන ඔබ ඉදිරියට භාගතුන් වහන්සේ ආවහම වැඩියොත් හම්බ වුණොත් ඔබ ප්‍රශ්නේ කරුවා කියලා හිතන්න. ඇත්තටම මේ දුක මෙච්චර ජීවිතයේ දුක් සහගතයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් තුන්වස් වලින් යුක්තයි. අපේ සංපයෝග කිය විපයෝග දුක් යන්ගෙන් යුක්තයි. කායික මානසික පීඩාවන් නොයේ විදි දුකෙන් දැවිලා පීඩිතලා ඉන්න ඔබට මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැති වෙන බුදුරජාණන් වහන්සේ හම්බුන මේ දුක මම විසින් ඇති කරගත්ත එකක්. මේ තමන්වල තියෙන දුකට ප්‍රශ්නය මේ මරණය ප්‍රතිදුක කියන්නේ නෙවෙයි. අපිට මේක මතක තබන්න. එතකොට අපිට මේ භ්‍රමචර්යය වත් හැරෙන්නේ මේ නිසායි. දැන් මේ ඔබට තියෙන දුක අපි ඇති කරගන්න මේ දුක නෙවෙයි. එහෙම කියලා සුදුසු නැහැ. එහෙනම් දුක අනුන්ද ඇති කරේ එහෙම කියන සුදුසු නැහැ කියලා පටිච්චසමුප්පාදයෙන් කියනවා මේ ඔබට මට දුක ඇති වෙච්ච හැටි. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්මය ඇති වුණා. ඒ කර්මය හේතුම ඔබේ මගේ කර්ම විඥානයේ රූපයකට දැස ගන්න. කෙනාට මේ තව සිද්ධාන්තයක් ඔබ ඔබට බලන්න. මේ විඥානයේ හේතුන මේ කය නාම රූප ආදී භාවයෙන් සම්මිශ්‍ර වෙනවා. සවිඥානික වෙනවා. මේ රූපයට යමක් ගැටවට දැනෙන්නේ නැහැ. මේ රූපයට යමක් ගැටවට දැනෙනකම තියෙනවා. මේ වගේ කය සවිඥානික වෙනවා. ඒ කය සවිඥානික වෙච්ච එක හේතුන මොකක්ද? ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙන්නේ. දැන් කෙනෙක්ගේ සිද්ධියක් නෙමෙයි එකින් එකට ඔබට මට වෙච්ච සිද්ධි ටික කියන්නේ. ඒ ආයතන ටික හේතුන බාහිර අරමුණු ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙච්ච අරමුණු විදිනවා. විඳහම විදින තියාරගේ ඔබට මට කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත නිසාම කියන්නේ ආසාව නිසාම අපි පෙනෙන ඇහෙන අරමුණු උපාදාන කරගන්නවා. මොකද්ද? පෙනෙන සතු කියන අරමුණු මේ මගේ දරුවා, මේ මගේ ගෙදර, මේ මගේ සල්ලි, රාත්‍රා ත්‍රිති කියලා කාම උපාදාන කියන්නේ වටිනාකම යුක්ත වස්තු අල්ලගන්න. අත්වල උපාදාන කියන්නේ මේ අම්මා තාත්තා දුව පුතා දරුවා කියලා සත්පුරුෂ භාවය අල්ලගන්නවා. එහෙම නැත්නම් ditthi උපාදාන කියන්නේ ආත්මයක් තියෙනවා කියන හැඟීමෙන් අල්ලගන්නවා. මේ අපි විඳින අරමුණු ටිකට සැප සතුට වෙන අරමුණු ටික අරබය අපි මොකද කරේ උපාදාන වශයෙන් දාත්තා කියලා කියන උපාදානය කියන එක තියෙන තමන්ගේ මනසේ වේදනාව අරබය නිසා උපාදාන වෙනවා. කියන්නේ උපාදානය අපේ මනසේ අපි මේ රූප උපාදානය කරනවා වේදනාව උපාදාන කරනවා අර විඳපු ආරම්භේ සැපය ආපු රූපේ අල්ලගන්නවා.
සැපේ ආපු වේදනාවල් ගන්න සංඥාවල් ගන්න සංකාර විඥානය අල්ලගන්න. එතකොට උපාදාන වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධ ටික ගත්තාම අපිට භවය හැදෙනවා. භවය කියලා කියන්නේ අපි කැමති අය කැමති දේවල් වටපිටාවේ තියෙන්නේ වගේ තැනකින් අපිට දැනෙනවා. දැනුණාම දැන් කැමති දේ විඳින්නත් නිර්මාණය වෙලා විඳින්නට කැමති දේ නිර්මාණය වෙලා ඔකෙත් මගේ ඉපදීම වෙලා මේ දුකේ ඉපදීම වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අද ඔබත් මම විඳින මේ ජරා මරණ දුක ප්‍රතිසන්දි වශයෙන් එනකොට අරගෙන ආවේ නැහැ. පෙර කාලෙට ස්කන්ධ ටිකක් හදුනහම ඒ ටිකට කෙලස් ටික එකතු කරලා මේ දුක හදාගත්තා. අද අනේ මේ අපි විඳින දුක මේ තණ්හා උපාදාන කියන කෙලස් ටික නිසා හදාගත්ත එකක් නේද? මේ තණ්හා උපාදාන කියන කෙලස් නැති වුණු මේ දුක නැති වෙනව නේද? සීලයක පිළිතුර හිත වඩලා මේ ස්කන්ධ ටික ඇත්තට ඇති දැකලා තණ්හාව නැතිකට යුතුයි නේද කියලා අද අවිද්‍යාව තිබුණොත් අද මේක දැක්කේ නැත්නම් අදත් ඔබට මේ ලෝකයේ ඇති වෙනවා. අවිද්‍යාවයෙන් අදත් ඔබ ඉන්න සත්‍යයන් කෙරෙහි ලෝභ දේශ මොහ ඇති කර ගන්නවා. ඉන්න සත්‍යයන් කෙරෙහි අලෝභ දේශ අමෝහ කුසල ඇති කර ගන්නවා. අද අවිද්‍යාවයෙන් කාර්ය රැස් කරගත්තොත් ආයෙත් විඥානය මේ වගේම රූපයකට රැස් කරනවා. ආයෙත් පෙර ජීවිතේ තුනේ මේ වගේම ඔබට ලෝකයේ හදනකොට මේ ලෝකයේ හැටි වෙන්නේ නැහැ දෙයක් කෙලස් ටික එකතු කරලා නේද? මේ කෙලස් ටික නැතිකොලොත් මේ ජරා මරණ දුක් විඳින ලෝකෙ නිදහස් වෙන්න පුළුවන් නේද? ඒ සඳහා මේ භ්‍රමචර්යාවේ ඇතුළේ විතර නේද කියලා දර්ශනයක් හම්බුනේ. හම්බ වෙන්නේ නැති වුණාම මේ ලෝකයේ ඇත්ත වුණා. අපි උප්පත්ති වශයෙන් ආවේ මේ ලෝකෙට තියෙන ලෝකේ අපි ඇතුළු කරන්නේ. අපි මැරිලා යනවා ලෝකේ කියනවා කියන දෘෂ්ටියක් ඇතුළට යනවා. අපි දන්නේ ඔබත් මම දුක් විඳින ඔබත් මම නිර්මාණය වෙච්ච මේ ලෝකය හැදුනේ පටිච්චසමුප්පාද සිද්ධියක්. චතුරාර්ය සත්‍ය කියන්නේ පටිච්චසමුප්පාදේ දෙන්නේ චතුරාර්ය සත්‍ය. එතකොට මේ ලෝකේ දැන් හැදිලා අද දුක්ඛය ඥාන මේ දුක් ලෝකයේ හැදෙන මේ ලෝකයේ දුක අපි මේ නිර්මාණය කරගෙන තියෙන දුකක් නෙමෙයි කියලා දන්නේ නැත්නම් පටිච්චෝපාදාන කළ මගේ උපාදානයට හසු වෙච්ච සියලු ස්කන්ධ දුකයි නේද? මොකද්ද? මම වටිනවා කියලා කාම උපාදානයෙන් යම් වස්තුවක් අල්ලගෙන තියෙන ඒ වස්තුව විනාශයෙන් තත්ත්වයට මට දුක එනවා. අත්වත් උපාදාන මේ ධර්ම අම්මා තාත්තා කියලා සත්පුරුෂ ආත්මයෙන් මගේ උපාදානයට හසු වෙච්ච රූප ටිකක් තියෙන ඒ රූප වෙනසනකොට මට දුක එනවා. පටිච්චෝපාදාන දුක්ඛ මේ දුකට හේතුව තණ්හා උපාදාන ටික නේද? මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නැති වුණොත් සත්පුද්ගල භාවයෙන් වටිනාකම මේ ස්කන්ධ හසු වෙන්නේ. එහෙම අනිත්‍ය වෙනකොට මට දුක එන්නේ නැහැ නේද කියලා දන්නේ. එහෙනම් මේ සීලයක පිළිතුර සමතකමට අනකින් හිත වඩනේ පංච උපාදාන ස්කන්ධයේ පිළිසිඳ දැකලා උපාදානෙ නොයදෙන තැනට ගත යුතුයි නේද කියලා නුවණක් අපිට අදාළ නැත්තම් අද දුක්ඛය අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං මොනවද වෙන්නේ? අද විද්‍යාවපත්තේ කර්මරතන කියන අවිද්‍යාව තිබුණාම අපිට මේ සත්‍යය වෙනවා. මේ පුද්ගලය වෙනවා. මේ මම වෙනවා. එතකොට ඉන්න සත්‍යයන්ට කැමති වෙන ලෝභය, අකමැති වෙන ද්වේෂය, පටිච්චසමුප්පාද දෘෂ්ටියක් නිසා මෙහෙම පේනවා කියන මොතනකම මොහොය. මේ ලෝභ දේශ මොහ හේතු වෙනවා අද විද්‍යාවපත්තේ කර්ම රැස් කරගන්න. අපිට මේ ලෝකයේ ඇත්ත වෙලා කියන කරන දේ තුළ අපි මේ ඉන්නේ කර්ම රැස් පිටියකට. ඔය මානසික මට්ටම තිබුණොත් හෙට දවසේදී මොකද වෙන්නේ? නැවත විඥාන රූපයකට බැහැගෙන මේ වගේ ආයතන ටිකක් හදනවා කියන එක වෙන කරමත් නැහැ. ඒ ආයතන ටික හැදුනහම මේ විදිහට ඒ ආයතන ටික තණ්හා උපාදාන වෙලා එදාට මේ වගේම ලෝකය හදාගන්නවා. එදාට ඒ තියෙන රූප වල කෙලෙස් ටික තබල ලෝකේ හදාගන්න හිඳයි
මේ වෙන වටිතාවල මේ එකට අපිට අම්මා තාත්තා වෙන්නේ අයියා අක්කා නැන්දා මම වෙන්නේ එතන හම් වෙන රූප ටිකටයි. එතකොට මේ දුක කියන එක කෙලෙස්කින් උපන්න එකක් නේද? කෙලෙස් නැති වෙනකොට මේ දුක නැති වෙනවා නේද කියලා දන්නේ නැති වෙනකොට ඔබලුන්ට තියෙන දෙයක් ඉන්න කෙනෙක් හම්බ වෙයි. ඒ මොනොත් ආයත විද්‍යාවකින් කරනවා. ආයත මේ සතර ගමන කෙලවරක් නෑ අපි මොතුනේ. මේ පටිච්චසමුප්පාද විද්‍යාව හරහා චතුරාර්ය සත්‍ය කියලා දෙන්න කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්නේ. ඉතින් අද අපි මේ ටික තේරුම් ගන්න උත්සාහවත් වුණොත් අද දුක දාන්න මේ විදිහට පෙනෙන සත්පුද්ගල භාවයට පෙනෙන ජරා මරණ දුක් විඳින මානසික මට්ටම මේ අපේ කෙලෙස් ටිකට යදාගත්තේ. කෙලෙස් ටික නැති වෙනකොට මේ ටික නැති වෙනවා. ඒ නිසා ප්‍රතිපදාව පුරන්න ඕනේ අප්‍රමාදීව මේ දුකෙන් නිදහස් වෙන්න කියලා දිට්ඨ ධම්ම ඵලයකට දර්ශනයක් ඔබත් මමත් හදාගත්තේ නැත්තම් දැක්කේ නැත්තම් අද අපිට ලෝකයට වෙනවා. අසුතෝ තුතචනය කියලා කියන්නේ සත්‍යධර්මය අහලා නැහැ, දුක අහලා නැහැ, දුක ඇතිවෙච්ච හේතුව අහලා නැහැ, දුක නැතිවීම අහලා නැහැ, නැති කරන මඟ කියන එක අහලා නැති නිසා ලෝකයේ කියන එක කියනවා. ඒක ඇත්ත වෙලා. ඇත්ත වෙච්ච ලෝකෙක තමයි කටයුතු කරන්නේ. කටයුතු කරනකොට ලෝභ දේශ මොහ එනවමයි. අලෝභ දේශ මොහ ඇති වෙන මොකද ඉන්න සත්‍යයන් කෙරෙහි කටයුතු කරන්නේ. ඉන්න තමයි කටයුතු කරන්නේ. කියන තැනකට එනවා. එහෙම අවිද්‍යාවයෙන් කාරණා රැස්කොළු ආය විඥානාව සලආත පස වේදනා කියලා ආයතන ටික හැදේ. හැදිලා තණ්හා උපාදාන වල දුක එදාට ඔය දුක ඇති වුණේ මේ හේතුව නිසායි. මේ තණ්හා උපාදාන කියන හේතුව නැතුව දුක නැති වෙනවා. ඒකට මෙන්න මේ විදිහට ප්‍රතිපත්ති පුරලා දුකෙන් එතර වෙන්න කියලා චතුරාර්ය සත්‍ය පෙන්නන සාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට හම්බ වෙන්නේ නැති වෙයි. හරියට මොහොතේ ගිලෙන මානසිකුට බෝඩ්ඩුවක් හම්බුනහම නැවක් හම්බුනහම නැවකට යන්න නැද්ද? අපෝ ඉඳලා කියලා ආයෙත් මොදට කරනවා වගේ එකක්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ගැඹුරු. මෙන්න මේ ටික මොහොමාර තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. අද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ රූපේ මම කියලා කෙනෙන මට්ටම මේ රූපේ සත්‍ය පුද්ගලය කියලා හම්බ වෙන මේ මට්ටම තමයි දුක. ඒ හින්දා මේ රූපේ මම කියලා හම්බ වෙන මේ මට්ටමට තමයි මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මරණයටපත් වෙනවා කියලා ජාති ජරා මරණ සමග දුක් විඳින්න වෙන්නේ. ජරා මරණ දුක් විඳින්න වෙන්නේ. මගේ දුව පුතා රන් රෙදි මුතුමනි කියලා කියනකොට අනිත්‍ය වෙන ලෝකේ මෙහෙම ඉඳලා වෙන එකක් ලොකු දෙයක්. අපි මගේ කියලා ගත්ත වස්තු 100,000 කුසල කියනවනම් වෙනස් වෙන අනිත්‍ය වෙන විපරිණාම වෙන ලෝකේ එකක් කරන විපරිණාම වෙනකොට අද උන දෙයක් හිත දරුවන්ගේ අත කරලා ඊගාට වාහනයක් මේ වගේ එකින් එක අපේ ලෝකයේ තියෙන ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අපේ සංපයෝග දුක්ඛමයි. ඉතින් බොහොම ආයාසයෙන් දුක ඇතුලේ දුකෙන් මිදෙන්න ප්‍රතිකර්ම කර හරියට කුලම් බෑ පොරොදයකට පැච්චක දදා පරිහරණය කරනවා වගේ එතන දුකට පැච්ච දදා මේ පරිහරණය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙකුට මේ විදිහට ලෝකයේ හම්බ වෙන කමටකට දුකක් නැටියට ඔබට මේ තුල හම්බ වෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්ඛ ඔබේ ඉන්න ලෝකයේ අවසන් වෙන දුකෙන්මයි ඔබට ප්‍රේමනාප දක්වෙත් ඉන්නවා නම් දරුවගේ ප්‍රේමනාපාමෙත් ඉන්නවා නම් බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මවට පුතා අහිමි දවසක් එනවාමයි පුතාට මව අහිමි දවසක් එනවාමයි පුතාට පියා අහිමි දවසක් එනවා පියාට පුතා අහිමි දවසක් එනවාමයි මොකද මම මව්පියා දුව පුතා කියන ලෝකයේ නිර්මාණය කළේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකකටයි. තණ්හා උපාදාන කියන කෙලෙස්යේ කියන මම මේක සජීවී කරගත්තේ.
මම පුද්ගලයෙක් කියලා අසුරු කළාට රූපේ යථාර්ථය හේතු ප්‍රත්‍යයෙන් හැදුණු දෙයක් නිසා රූපේ වෙනස් වෙනවා. හැබැයි මිත්‍ර කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ ටික දකින්න ඔබට මට අද මේ විදිහට ලස්සන කරලා ඇත්ත කරලා පෙන්නන මේ රූපය දුක හැටියට දකින්න. මේ දුක් ලෝකය ඇතිකලේ තණ්හාව පදාන කියන ගතිය මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. අපි හිතන්නේ වටිනා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. කාර්යදී මුතුමැණික් තියෙනවා. ඔකට තණ්හා කරන නිසානේ අපිට දුක එන්නේ. ඉතින් කාර්යදී මුතුමැණික් ඒකේ තණ්හාව නැතිනවනේ හිත බදාගන්න යපි යටා. කිසි වෙලාවක කරන්න දෙයක් කියන්නේ පහන් දැල්ල තියෙනවා. අත දානවා. හැබැයි පිච්චෙන්නේ නැති වෙන්නත් ඕනේ. අත දානවා පිච්චෙන්නේ නැති විදිහට අත දාන්න අපි උත්සාහවත් වෙනවා. පහන් දැල්ල අල්ලන්න පුළුවන් ද උගලන්ට පිච්චෙන්නේ නැති විදිහකට. එහෙමනම් අත නොදායින්දොත් අපිට පහන් දැල්ලට අල්ලන්නත් ඕනේ අත දාන්නත් ඕනේ. හැබැයි පිච්චෙන්නේ නැති විදිහට අත දාන්න අපි හදන්න කරන්න බැරියක් කරනවා. දරුවා හැටියට පෙන්නනවා. දරුවා ඉන්නවා. මම කොහොම හරි දරුවට තණ්හා නොවන මනසක් හදා ගන්න ඕනේ. දරුවා කිය කවදාවත් කරන්න බැරියක් අපි උත්සාහවත් වෙනවා. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ ඔතන ඉන්නේ දුක් කියන වස්තු නිර්මාණය කරගන්නම තණ්හාවෙන් නිසා. නිර්මාණය කියන්නේ තියෙන දේ වෙනස් වෙන දෙයට තණ්හා කරන නිසා දුක එනවා නෙමෙයි. මේ වස්තු වෙනස් වෙන දේ තුල තණ්හාවෙන් ලෝකය නිර්මාණය කර ගැනීමයි දුක. අනිත්‍ය වෙන රූපේ තණ්හාවෙන් මම දරුවෙක් කියලා හදාගත්තොත් දැන් වට දුකෙන්ද තියෙන්නේ අනිත්‍යයි කියන ධර්මතාවයේ විතරයි කොහොමද? යත නිච්ඡන් දුක්ඛ අනිත්‍ය බව දුකයි වෙන්නේ කොහොමද? ඒකේ මතක් කරේ බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ දෙවෙනි කාණ්ඩේ ලෝක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මහණෙනි උඹලට මම ලෝකේ ඇති වෙන හැටි හා ලෝකේ නැති වෙන හැටි කියලා දෙන්නම්. ඊගොල්ලෝ බුදුරජාණන් වහන්සේ හැමදාම මතක් කරලා තියෙනවා මතක් කරලා තියෙන්නේ මහණෙනි දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ග බම්බයක් වුණ ශරීරය පාඩම් කියවනේ. එතකොට අපි අද හිතාගෙන ඉන්නේ දුක කියන එක මේ ලෝකය කියන එක දුක කියන්නේ ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය බම්බයක් පාඩම් ශරීරයේ දුහඳුර බැහැ. නමුත් අපිට ලෝකේ හම්බෙන්නේ කොහෙන්ද? මේ බාහිර පුස්කලෙ ඉන්නවා සත්‍යයේ ඉන්නවා මිනිස්සු ඉන්නවා ඒ දේවල් වල දුක කියන්නේ. මෙන්න මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ගත්තොත් මෙන්න මේ ටික මතක් කරගන්න. තමන්ට ඇස් ඉදිරියට යම් වස්තුවක් වෙනවා. රූපයක් වෙනවා. මහ බුද්ධ උපාදානය කියනවා ඒකම. තේන දෙයට තණ්හා උපාදාන කියන ගති ටික තමන් තුළ හිතුනොත් තමන්ට සත්‍ය පුදුලෙ ඉන්නවා වගේ නේද? මේ දෙලස් ටික වෙන්නේ කෙනා ලෝකෙ ඇරෙන්නේ නැහැ. තමන් පෙර අවිද්‍යා කාරණයට විඥානාන්තරයෙන් පස්ස වේදනා කියන ඉදම හදාගන්න ස්කන්ධ ටික හදාගත්තාම ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනාම තමන්ට අපි විලාවක තණ්හාව කියන්නේ මොකක්ද? උපාදානය කියන්නේ මොකක්ද? මොන අභිධර්මයේ තියෙන පිළිමුතුන ওই ප්‍රශ්නේ දෙලා දෙන්න. අභිධර්ම පිටකේ ධර්ම සංග්‍රහයේ උපාදාන කතමේ ධම්මා උපාදාන කතමේ ධම්මා උපාදාන කතමේ ධම්මා උපාදානීය කතමේ ධම්මා උපාදාන සංකේත උපාදාන කතමේ ධම්මා උපාදාන විපුත් උපාදාන ඔන්නෝයික කලනම් ඕගලන්ට හරියට මැටිකක් අතර තුනම වගේ දෙහි කියලා. අපි ඔය ටික කියන්නේ මේක. තමන්ටම මේ ප්‍රශ්න ලේ නැති එකයි කියන්නේ අභිධර්මය කියලා කියන්නේ මාර්ගඵල මට්ටමේ ප්‍රඥාවට ගෝචර වෙච්ච දර්ශනය වෙනවා.
ඒකට මේ ටිකෙන් පෙන්වන්නේ ඒ විපාක ටිකට ප්‍රතිසන්දි විපාක ටිකට තණ්හාපාදාන කියන කෙලෙස් ටික තමන් තුළ යෙදුනහම තමන්ට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා වගේ පේනවා. තමන්ට මේ රාත්‍රිදී මුතුමැණික් මේව වටිනවා වගේ පේනවා. තමන් තුළ මෙහෙම පේන බව නිර්මාණය වෙලා ලෝකයක් හැදලා පේනවා තමන්ට. එතකොට මේක ආධ්‍යාත්මික කෙනා තුළ ලෝකේ නිර්මාණය වෙච්ච සිද්ධියක් වෙනවා. නමුත් අපි මේක දන්නේ නැති වුණාම මේ ලෝකය මේ දුක හැදුන හැටි දන්නේ නැති වුණාම අපිට ඉතින් සත්‍යෝ ඉන්නේ සත්‍යෝ කියනවා. වටිනා කියන වස්තු කියනවා කියන එක වටිනා දේ වෙනවා කියලා. නමුත් විමුක්තනේ මේ මම කතා කරන ටික වගේම අතිශයම වටිනවා. මේ අද කියලා දුන්නු පෙළ පටිච්චසමුප්පාදේ ඔගොල්ලෝ එක දැනක පිළිතුරු හිතින්ද මේ මම කතා කරන ටික පෞද්ගලික අදහසක්ද අපේ ජීවිතේ සැබෑවටම මේ මේකතුන් දර්ශනයක් නැතිකම නිසා මේ දෙයක් මෙහෙට දුවන්නේ අපි කියන කාරණා පොඩ්ඩක් බලන්න. මේ විභාගයේ ස්කන්ධ ටිකට තණ්හාපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම බව කියලා කියන්නේ ඕගොල්ලන්ට මට පේනවද තව සත්‍යෝ ඉන්නවා වගේ. එතකොට මට පේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට එහෙම පෙනෙනකම මන් තුල හදාගත්ත මේ ලෝකය පෙනෙනකම භවයක් කොම ශරීරයටයි. ඒ කියන්නේ මෙහි ලෝකයක් තියෙනවා නෙවෙයි. මෙහෙට බාහිර ලෝකයක් තියෙනවා නෙවෙයි. මන් තුල පෙනෙන දෙයට කෙලෙස් ටික එකතු වෙලා සත්‍යෝ ඉන්නවා කියලා මට පේනවා. ඔබ තුල කෙනා තුල මේ පරිසම්බෝධ සිද්ධිය. ස්කන්ධ ටිකට ඔබ තුල තණ්හාපාදාන ගති ටික හිතුණා ඔබට පේනවා මේ තව සත්‍ය පුදුලු ඉන්නවා කියලා ඔබට පේනවා. මම හැමදාම එකම දේ කියනවා නෙවෙයි නමුත් පැහැදිලි කරන්න පහදින්ද මතක් කරන්නේ ටීවී එක වගේ දෙයක් ගත්තාම ඒ තුල තව සත්‍ය පුදුලු ඉන්නවා කියලා ඔබට පේනවා. ඔබට පේනෙන්ද ඔබ අද දුක් වෙනවා. ඔබට පේනවා මෙතක ඒක සත්‍ය කියලා ගත්තොත් කොච්චර වැරදිද? එතකොට දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධාන ප්‍රතිපදාය අඥානං කියලා දර්ශනය නැති වුණොත් අඥාන වුණොත් ඒ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි ඉන්න ආයත යහපත් කටයුතු කරන්න ගිහලා පුඤ්ඤාභි සංඛාර අයහපත් කටයුතු කරන්න ගිහලා මොකද අපුඤ්ඤාභි සංඛාර යම් වෙලාවක අපිට අවිද්‍යාව නැතු දර්ශනයක් උපන්නා. පෙනෙන හැන්දේට කෙලස් ටික එකතු වෙච්ච නිසා සත්පුද්ගල භාවයට පෙනෙන බව ඉදිරිය නේද කියලා. අපි මේ ටික ඇත්ත කරගෙන කුසල් සිද්ධ වෙනව විදිහට හෝ අකුසල සිද්ධ වෙන විදිහට ඉන්න පුද්ගලයෙකුට සත්‍යයකට කටයුතු කරන යයිද? මම කියන්නේ ඒකේ ටීවී පෙනෙන රූපේ සත්‍යය කියලා මට පෙනෙනවා කියලා දකින්න හින්දා අපි එතනින් සත්‍යයකට තරහ ගන්න හෝ යහපත ඇති කරන්න යමක් කරන්න හදනවා නෑ. මොකද එතන කෙනෙක් නෑ එතන කෙනෙක් කියලා මට පෙනෙනවා කියන දර්ශනයක් තියෙන නිසා. ඒ වගේ සුතෝ තාර්ය ශ්‍රාවකයා මුලින්ම දැනගත්ත විත්ති සම්පන්නයි කියලා කිව්වේ ලෝකයක් දැක්කා ලෝකයේ ඇතුළේ ඇති දැක්කා මේ කෙලෙස් ටික මට මෙහෙම කෙනෙක් මේ කය මම කියලා කියනවා. මේ මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ ඥාති එක්කෙනෙක් කියලා කියනවා. රාත්‍රියේ මුතුමැණික් යාන වාහන මේව ගොඩාක් වටිනවා කියලා කියනවා. මට කියලා දැක්කා ගන්නවා. ඔය වෙනෙන දේ ඇතුලේ කැඩිලා ගිහිල්ලා වෙනස් වෙලා එකින් එක දුක එන සිද්ධාන්ත තියෙනවා කියලා දකිනවා. මේ දුක නිර්මාණය වුණේ පෙනෙන ඇහෙන ගඳුන්ගෙන් මේ ආයතන ටිකට කෙලෙස් ටික එකතු වීමෙන් කියලා දකිනවා. කෙලෙස් ටික නැතිකොලොත් මේ ආකාරයට පෙනෙන ඇහෙන ගතියේ මනසේ මුදව ගන්න පුළුවන් මේ ලෝකෙ නිරුද්ධ කරන්න පුළුවන්. ලෝකෙ නතර වෙන්න පුළුවන් කියලා දකිනවා. ඒ හින්දා එයා හැම වෙලාවෙම මේ මෙහෙම පෙන්නන කම මනසෙන් අයින් කරගන්න ප්‍රතිපදාවක් පුරන්න වෑයම් කරන ඉඩ ලැබෙන හැම වෙලාවකම මෙහෙම ඇත්ත වෙලා පෙන්නන සිද්ධියේ ඇත්තම කරගෙන
ඒක ඇතුළට බහින්නේ ආකමැති මොකද? එහෙම කර්ම රැස් වෙලා නැවත ඉපදෙන කරවත්තන්ට බෑ කියලා දාන්න. සතර ගමන නතර වෙන්නේ නැහැ කියලා දකිනවා. ඉතින් මම මේ කතා කරන දර්ශනය සැබවින්ම ප්‍රඥා ගෝචරයි. කෙනෙකුට රවට්ටන්නවත් හොරතල් කරන්නවත් පුළුවන් තැනක චූටි දෙයක් නෙමෙයි ගොඩාක් වටිනවා. අසංකේය කල්ප ගණන් මේ සිද්ධිය නොදන්නකම හින්දායි ආවේ. හැමදාම මාව හැදුනේ මට ඔබ හම්බුනේ ඔබට මාව හම්බුනේ කියලා. අදද මට ඔබට මාව හම්බුනේ නැහැ මේ තනව නැති කළොත්. මේ ලෝකේ නිරුද්ධ කළොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ පහළ වුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැර මේ ලෝකයේ ඇතිවෙච්ච හැටි මේ දුක ඇතිවෙච්ච හැටි දෙන්නට කවුරුවත් නැහැ. ලෝකේ ඔක්කොම ඉන්නේ මේ ලෝකයක් තියෙනවා මේ තියෙනවා සත්‍ය පුද්ගලයෝ තියෙනවා. තියෙන ලෝකික ශික්ෂණයක් වෙනවා තියෙන ලෝකික නරක දේ මොකද හොඳට ඉන්න තමයි හැම ආගමක වණවලා තියෙන්නේ. තියෙන ලෝකික අකුසල කරන්නේ නැතුව කුසල කරන්න ආගම් වලින් පනවන්නේ. නමුත් ලෝකයේ කියන එක නිදහස් වෙන්න ජරා මරණයන්ගේ නිදහස් වෙන්න තැන එන්නේ මේ සාසනය විතරයි. ඉතින් මේ පිටුතුන්ට මතක් කරන්න එක දෙයයි මම අද පෙන්නන දේ සමහර විට ඔයගලන්ට නොතේරෙන්න පුළුවන්. නොතේරුණත් මේක බැහැර කරන්න එපා. අර ස්වාමීන් වහන්සේ මහා අමුතු දෙයක් කිව්වා මේකම ගවේෂණයකට කියලා අරකට දුවන්න එපා මේකට දුවන්න එපා. සාහේ ගැඹුරුයි කියලා අතහරින්න එපා. ස්වභාවයෙන්ම ශ්‍රේෂ්ඨ මාර්ගයන් එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහත් වූ අර්ථය හීනෝ වීර්යයෙන් හීනෝ දර්ශනයක් ගන්නයි. මහත් වූ අර්ථයක් ලබන මහත් වූ වීර්යයක් මහත් වූ දර්ශනයක් ශ්‍රේෂ්ඨ දර්ශනයක් කියනතොනේ මහා පුරුෂයෝ යුග පුරුෂයෝ අසුරු කළ දර්ශනයක් හැමදාම මේ චූටි කෙලෙසයකට එහාට කරන මෙහාට කරන ඔබට මට නොතේරීම මුතු දෙයක් නෙමෙයි. අපිට නොතේරුවත් ආදී මේ උබාන මහ ගැඹුරුයි කියන තැනකින් අයින් කරන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශන පිළිසිදු. මගේ පෞද්ගලික අර්ථයේ තේසයක්වත් සම්මිශ්‍ර නැහැ මේකට. අපි මේ පෙරදහමට අර්ථය ගත්ත ක්‍රමය යර්ධිලා තිබුණා. ඒ කියන්නේ අපි හිතන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියලා හරියකට කර්මය ජාති ජරා මරණ වතු මරණයෙන් පස්සේ ජාති ජරා මරණ අපි දැක්කේ ආලතියි. එහෙම ගත්තොත් වැරදි. එහෙම ගත්තොත් අපි මව්කුසකින් ජාති ජරා මරණ කියන ටික දැම්මොත් රහතන් වහන්සේට දිවි ඇතිට ජාති ජරා මරණ දුක නිදහස් වෙන්න බෑ. ඒ අද තණ්හාව නැති කළොත් දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ වෙනවා. නමුත් මම මේ එකයි මම කිව්වේ වෙනදා ඉගෙනගත්ත විදිහට ඔළුව තියන්නේ නැතුව මම කියලා දෙන ටිකත් එක්ක වචනෙන් කියලා මතක් කළේ මේ දෙන්නේ ඇත්තටම අද ඔබට ප්‍රශ්නයක් ඇති වුණා නම් අද ඔබට ජීවිතේ දුක හින්දානේ මේ බර බහුණා කරන් ආවේ නේද? අද ජීවිතේ ජරා මරණ දුකෙන් යුක්තයි. දෙමෝපිය සහෝදර ඥාති ඉතින් ලෙඩලලා මහලු වෙලා මැරලා එන දුකෙන් අද යුක්තයි. ප්‍රියමනාපදේ වෙන්වීමෙන් දුකෙන් ඔබ යුක්තයි. ඔබ මේ දුකින්ද මේ දුකෙන් පීඩා ලබලා ඔබ දුක නැති කරන්න කියලා යම් සාස්ත්‍රුන් වහන්සේ නමක් ගාවට ගියාම ලබන ජීවිතේ දුක නැති කරන්න ප්‍රතිපදාවක් කියලා දෙනවනේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නෙමෙයිද? නිකන් හිතන්නකෝ ඔබ මේ ජීවිතයේ දුකෙන් මිදලා දුකෙන් දුකෙන් පීඩා වෙලා දුකෙන් මිදෙන්න කියලා කෙනෙක් ගාවට යනවා. එයා ඊට පස්සේ ක්‍රමයක් කියලා දෙනවා මොකද්ද? දැන් මේ දුක ඇති කරන හේතුව තණ්හාව මේක කළොත් මරණ පස්සේ නැති වෙනවා. හරියටම සම්මත විවාහයේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. දැන් දුකෙන් පීඩා වෙලා දැවිලා මේ දුකෙන් නිදහස් වෙන්න හේතු කොල්ලෝ. මේ දුක හින්දාද ඔයගොල්ලෝ මේ බණ භාවනා කරන්න ආවේ මේ දුකෙන් ඈතර වෙන්න මරණ පස්සේ දුක වෙන්නේ. ඔයගොල්ලෝ කොහොමද දන්නේ මරණ පස්සේ දුක වෙනවා? දුක විඳින්න වෙනවා. මේ විදිහට විඳින්න වෙනවා කියලා දන්නේ කොහොමද? අද උත්තර හොයන්න. එහෙනම් බුද්ධිමත්ය අපි මේ දුක පීඩා විඳලා මේ දැන් ජීවිතයේ දුක් සහිත බව කතා කරලා මේ දුකෙන් ලැජ්ජිත වෙලා පීඩා වෙලා
සංසාර දුකේ සාපලක් දෙක්වගේ මේ ජීවිතේ සාපලක් අපේ ආත්ම භාවය දැකලා මේ ජීවිතේ ශාන්තිය පාරගන්නයි අපි තුන්වන ගාවට ගියේ. ධ්‍යාන බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පටිච්චසමුප්පාදඥය හරහා පෙර ජීවිතය අවිද්‍යාව කාර්යරත් කරගෙන ඔබේ මේ ආයතන ටික හැදුනාම ආයතන ටික තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති කරලා භවය හදාගෙන ඔබ මේ දුක හදාගත්තා. ඔබේ මේ දුක හැදුනේ මෙන්න මෙහෙම. මේ දුකට ආසන්න හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොට ඔබේ දුක නැති කරගන්න පුළුවන්. ඒ නිසා සීලයේ පිට සමතකම ඥානෙක හිත වඩන්නේ අප්‍රමාදීව පංච උපාදාන ස්කන්ධයෙන් පිළිසෙන් දකින ඔබේ උපාදානයේ හිත ස්කන්ධ ටික බලන්න. ස්කන්ධ ටිකේ ඇත්ත දැකපු දවසට උපාදානයේ යෙදෙන්නේ නැහැ ස්කන්ධ ටික. උපාදානයේ මිදෙනවා. උපාදානයේ නැතිවීම තණ්හා උපාදානයේ මිදුණාම තණ්හා උපාදාන නැතිවීම භවයේද භවයේ නැතිවීම ජාති ජරා මරණ ඔබේ මගේ ඉපදීම නැති වෙලා අජරාම වෙනවා. මාව ජරා මරණ දුක මේ මම කියලා පනවන්න තැනක් නැති වෙයි. ජරා මරණ දුක මේ අහවලා කියලා පනවන්න තැනක් නැති වෙයි ස්කන්ධ ටික පිළිබඳ දැක්කම. ඒක පොදු දර්ශනයක් වෙන්නේ. එතකොට පෙන්නලා අද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවිද්‍යාව නිරුද්ධ වෙන විද්‍යාව උපදිනවා. ඒක පුණ්‍යාභි සංකාර පුණ්‍යාභි සංකාරට ඒ සත්පුද්ගල භාවයට ඇති කරගන්න කර්ම ඉතුරුනවා. නෑ. සංකාර නිරෝධ විඥාන නිරෝධ නාම මාතු මේ වගේ කාය සංඥාන කල එකකට තියෙන හේතු වලින් මාතු දුකම නැති කරනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුක තමන් කරනවා කියලා කිව්වේ නැහැ. අනුන් කරනවා කියලා කිව්වේ නැහැ. තමන් සහ අනුන් දෙන්නම එකතු වෙලා කරනවා කියලා කිව්වේ නැහැ. දුක ඉබේම හටගත් එකක් කියලා කිව්වේ නැහැ. දේශනා කළේ නැහැ. දුක නැත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දුක දන්නවා, තේනවා. ඒ දුක පටිච්ච සමුප්පන්නයි. දුක මෙන්න මේ විදිහට ඔබ උපදවාගත්ත එක මේ හේතුව නැතිකොට දුක නැති කරන්න පුළුවන් කියලා පෙන්නපු නිසා තමයි සාන්දෘෂ්ටික ගුණයක් දැකපු හිතයි අචල කස්සප ඒ ජීවිතක තුල ආසාරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා අප්‍රමාදීව දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ යෙදিলা දුක ඇති කරපු තණ්හා උපාදාන කියන හේතුව ගෙවලා ඔබත් මමත් විඳින මම ඉන්නවා ඔබ ඉන්නවා කියන තැන මිදලා අජරාමර බව පන්දාගෙන වාසය කරලා ඉවරවත්නා කියලා. ඉතින් එදා අචල කස්සපයන් පරිත්‍රාජකට මෙන්න මේ අර්ථය බුදුසසුන වහන්සේ පෙන්නලා දුන්නේ. ඉතින් ඒ ටික ඔබ තේරුම් අරගෙන මේ ටික කියලා දෙන්න මේ ශාසනයට අවිල නිවන් දකින්න කියලා පිස්සු නඩන්න එපා කියන එක මතක් කරනවා. ඔබට වංචා කරන්න එපා කියන එක මතක් කරනවා. පොඩ්ඩක් එක සමතුනා ධ්‍යානයක් වෙන්න ඇති වචනයක් කියනවා මාර්ගඵල වෙන්න මේ පටිච්චසමුපාද සිද්ධාන්තයේ ඔබ දන්නේ නැත්නම් මේ විදිහට දුක ඇතිවීම නැතිවීම කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන පටිච්චසමුප්පාදය අවබෝධ වුණා. जो धम्मं पसति सो पटिච්චසමුප්පාදං पसति जो पटिච්චසමුප්පාදං पसति सो धम्मं पसति पटिච්චසමුප්පාදය අවබෝධ වුණාම චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම පටිච්චසමුප්පාදය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධයට දිට්ඨි සම්පන්නයි කියලා කිව්වේ. එහාට නෑ පැහැදිලිවම සංකල්ප දිට්ඨිය නෑ මේ සත්‍ය කියන අදහස නෑ. විචිකිච්ඡාවේ මේ පත කොහින්ද නින්ද කොහොමද යන්නේ කියලා අදහස් නෑ. ඇයි? කෙලෙස් ටික සත්පුද්ගල භාවයේ ඉපදිලා තියෙනවා කියලා දන්නේ නැහැ. හොඳට මේ දර්ශනය තියෙනකොට සංකල්ප විචිකිච්ඡා දෙකකට කරනවා කියන කෙලෙස් ටිකක් නැති වෙනවා දර්ශනයක් තියෙනවා චතුරාර්ය සත්‍යයක් තියෙනවා පටිච්චසමුප්පාදයට. ඒක ආරමුණේ මොනතරම් මැනිකක් වගේ බලන්න මේ කියන සිද්ධාන්තයට. ඉතින් මේ වගේ ධර්මයක් කියනවා නම් මේක පෞද්ගලික මිනි ගන්න එපා. අපිට පෞද්ගලික මිනි වැඩක් නැහැ. සුදත්තනාංගෝ කිව්වට ආවලහඳුර කිව්ව දේ ඔක්කොම පැත්තකින් තමයි. මේ කියපු දේ ඇත්තද කියන එක බලන්න. අපිට පුද්ගලයා අපිට ලෙඩක් තියෙනවා. ලෙඩේ සනීප වෙන්න කවුරු හරි බෙහෙතක් ගේනවා නම් බෙහෙත හොඳ වෙනවා. බෙහෙත ගේන්නේ ඇස්තියන කෙන්ට කස්තියන කෙන්ට කකුල ඇටියකට කකුල තියෙන කෙනෙක්ට කියන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. එයා ඉගෙන නැද්ද මගේ ලෙඩේට බෙහෙත හරියනවද කියන එක. අප්පෝ මේ බෙහෙත හරියන්නේ අකුරක්වත් ඉගෙනගත්තේ නැති කෙනෙක් නේ. හින්දා මට මේ බෙහෙත එපා.
කියන එකද අපි කියන්නේ. එහෙම නැත්නම් මගේ මේ දෙදේටයි බෙහෙත අරගෙන කකුල නැති කියන එක. ඒක මට මෙහෙම. ඇස් නැති කෙනෙක්. කියන එකද සුදුසු බෙහෙත අරිද නැද්ද කියලා බලන්න. බෙහෙත කියන්නේ තියෙන අන්නේ අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් විශේෂයෙන් පෞද්ගලික දේශනා වලට අනුන්කම් දෙනින්ද පෞද්ගලික දේශකයන් වහන්සේලාට තියෙන රුචිකත්වය නිසායි අපි අගතිගාමි වෙන්නේ. එතකොට අපි අහකට යන තියෙන කිල අතහැරින්න පෞද්ගලික මිනිසා අපි අපේ නෝන භාවිත කරන්නේ. හරියයි. උන්වහන්සේලා ලේසියට බෝරු කියන්නේ උන්වහන්සේම කිව්වනේ රහත් කියලා. එහෙනම් රහත් ඇති. කවුරුත් රහත් වුණා කියන එක මෙම්මත් වුණාට මගේ සත්‍ය අවබෝධයට. ඒතරම් මොඩ වෙන්න එපා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් රහත් කියලා. ඒ කියන්නේ රහත් වුණා කියන එක කිව්වා හෝ නොකිව්වා. බෙහෙතයි අපිට අපේ දෙහි ධර්මයන් රහතන් වහන්සේලාගේ බෙහෙත ගෙන්නේ කියන තැනින් මට සෝපත් වෙන්නේ නැහැ. පුතග්ජනෙකුගේ බෙහෙත ගෙන්නේ කියන තැනින් මම සෝපත් වෙන්නේ නැහැ. රහත් තුනක් බෙහෙත නෙවෙයි නම් ගෙන්නේ දෙදේ වැඩි වෙනවා. පුතග්ජනුන් ගෙන්නේ බෙහෙත නම් දෙදි සෝපත් වෙනවා. එහෙනම් ලෙඩේ හරියන්නේ බෙහෙත හරි හෝ වැරද්ද මත මිසක ගෙනෙන කෙනා රහත් නැති කියන එක මතකයි. එහෙනම් තමන්ගේ ලෙඩේට විම කරගන්න එපා බෙහෙත කියන කෙනා. මේ කතා කරන ධර්මයේ දර්ශනික ගවේෂණය කරන්න මුළු පිටකෙටම තියෙන මුළු තුන් ලෝකෙටම තියලා මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා අමාමන බුදුරජාණන් වහන්සේ සැබවින්ම දේශනා කළ පරිසම් පදාර්ථයේද චතුරාර්ය සත්‍යයේද ඒකේ දිට්ඨිය නැති වෙනවද කෙනෙක් ගවේෂණය කරන්න. මේක ඇත්තද මේ කිව්වේ? පෞද්ගලික දේශනාවක්ද? නැත්නම් පෞද්ගල අර්ථයක්ද? බලලා අපිට තේරෙනවා පච්චත්තගේ විතබ්බෝ විඤ්ඤාණය ඕනෑත්තම් ඉතින් තමා කරේ බලන්න තමන්ට ලෝකේ නිර්මාණයට මෙහෙම සිද්ධි ටිකක් වෙලා ලෝකේ ඇදෙන්න කියලා පෙන්නන්නේ. ඕගොල්ලෝ ගැන පෙන්නන්නේ. මේ සිද්ධාන්ත ටික මෙහෙම එකින් එක වුණාම ඕගොල්ලන්ට පෙන්නවා මේ විදිහට කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. බාහිර කියන්නේ ඕගොල්ලන්ට ලෝකේ නිර්මාණය වෙච්ච හැටි දුක නිර්මාණය වෙච්ච හැටි කියන්නේ. ඕගොල්ලන්ට නිර්මාණය වෙච්ච හැටි කියන්නේ. ඔය දුකන ඔය පෙනෙන විදිය ඔය ක්‍රමයේ හොඳ නැත්තම් එපා. ඒක අයින් කරගන්න හැටිත් තියෙනවා. ඒක දැන ප්‍රතිපදාවක් වෙනවා. දැන් තෝරගන්න. තමන් එහෙම කරනකොට මේ ලෝකේ ඇත්ත කරගෙන ඉන්නවා කියන්නේ. ඉතින් මොන වේවගේ ගැඹුරුයි නම් දාර්ශනිකයි ඇත්තම දාර්ශනිකයි. මේ ලෝකේ මේ දර්ශනය සමාන දර්ශනයක්. දෙවියන් බඹුන් සමන බ්‍රාහ්මණයට මේ ලෝකෙ කිසිම තැනක ඕනම දාර්ශනිකයේ චින්තකයේ තියෙන ලෝකෙක ඉතාම සියුම් කුඩා කොට විතරක පහළ කරයි. හැබැයි කියන ලෝකෙක. නෝ ලෝක නිර්මාණය කියන්නේ ලෝක සමුදය ලෝක නිරෝධය කියන්නේ ලෝකයේ ඇති වෙන නැති වෙන සිද්ධාන්තය කියන්නේ පෙන්නලා දෙන්නේ නැහැ කවුරුත්. ඒ කියන්නේ කෙනාට ඔබට මෙහෙම පිළින බව හැදිලා දෙන්නා. කෙනාටයි වර කියන්නේ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකෙට ධර්ම දේශනා කළේ. තමා තුළ පංච උපාදානස්කන්ධ ලෝක නිර්මාණය. ඒ ලෝක නිරෝධ කරන්න පුළුවන් ලෝකයේ අදාළගත හේතු තියෙන තමන් තුළ නිසා ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙන තමයි. ඉතින් මේ වගේ ගැඹුරු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ අපිට කෙරෙහිව අපපාවෙන් දේශනා කළා. මේ වගේ දර්ශනයන් තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා කියලා දුන්නේ නැති හින්දා ඒ සසරක් ගොඩාක් කල්ලාවේ. ඉතින් මේ ජීවිතේට කොහොම හරි පිටක් කරගන්න ඒකම මුළු සංසාර දුකම ඔබලේකින් ඊතරෙට හේතුයි ඒතරක් නෙමෙයි. ඔබ බුද්ධිමත්ව නිවැරදිදී තෝරගෙන ඔබ සුවපත් කරගත්තොත් ඒකම ඔබ විශාල ශාසනික සේවයක් කරලා තියෙනවා. මගේ බුදුහාමුදුරගේ ශාසනයේ නිවැරදිව නිර්මලව හිත දවසේ පවතිනත් ඔබ දිහා බලාගෙන ඉදිරියට එන පස්චිම ජනතාවට නිවැරදිදී ප්‍රඥා ගෝචරව තේරුම් කරගන්නට ඒකට ඔබ ආදර්ශයක් වෙලා තියෙනවා කියන එක මතක් කරගන්න. ඔබ විශ්වනාටුවෝ ඔබ දකින දේ ගත්තොත් ඔබ විතරක් නෙමෙයි ඔබ පස්චිම ජනතාවට වැරදි පූර්වාදර්ශයක් වෙලා නරක පූර්වාදර්ශයක් වෙලා මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියන. ඉතින්
මම මතක් කරනවා මේ සිතින් කලන සිතින් තමන් ලබුමේ මොනසිත හිස්ම වෙන්න තමන් මේ ධර්මයේ නිවැරදිව තේරුම් අරගෙන සම්බුද්ධ ශාසනයට උපාසක රත්නයක් උපාසිකා රත්නයක් වෙලා හෙට දවසේදී මේ ශාසනයට අහිංසක ලෝකයට නිවැරදි දායකත්වය ඔබේ ජීවිතය තුළින් ලබා දෙන්න කියන කාරණාව මතක් කරගෙන මගේ දේශනාව අවසන් කරනවා. මේ දේශනාව ඔබ සැමට මේ ජීවිතයේදී උතුම් නිවීම සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා.